හරි. සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාට. අද ඔයගොල්ලන්ට ගෙනත් තියෙන්නේ 10 වසරේ පළවෙනි පාඩම පරිමිතිය. ඉස්සෙල්ලාම අපි බලමු මේ පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. අපි සරලවම ගත්තොත් පරිමිතිය කියලා කියන්නේ යම්කිසි තල රූපයක වටේ දිග පරිමිතිය විදිහට හඳුන්වනවා. ඔයගොල්ලන්ට මේ උදාහරණයක් දීලා තියෙනවා. බලන්න මේක තල රූපයක්. මේ තල රූපයේ පරිමිතිය සමානයි. බලන්න මේ එක පාදයක දිග A. ඒ වගේ පාද 4ක් තියෙනවා. එහෙනම් A ධන A ධන A ධන A. ඒ කියන්නේ මේ එක කෙලවරකින් පටන් ගත්තම අපි මේ පාද 4ේම දිගෙහි එකතුව ගන්න. එතකොට මේකේ පරිමිතිය විදියට ගන්න පුළුවන් අපිට 4යි. එහෙනම් පරිමිතිය කියලා කියන්නේ සරලවම යම්කිසි තල රූපයක වටේ දිග. හරි. ඊළඟට මෙන්න මේක ඔයාලගේ 9 වසරේ පාඩමේ ඉස්සරහට ආපු කොටසක් තල රූපවල පරිමිතිය. එතකොට 9 වසරේදී ඔයාලට උගන්වනවා තල රූපයක් කියන්නේ මොකක්ද? තල රූපවල පරිමිතිය කියන්නේ මොකක්ද කියලා ඔයාලට තල රූප කිහිපයක පරිමිතිය ගැන කතා කරනවා. එතකොට 9 වසරේ ඔයාලට තල රූපයක් කියලා කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. තල රූපයක් කියලා කියන්නේ යම් තිරස් හෝ සිරස් තලයක අඳිනු ලබන සංවෘත රූපයකි. ඒ කියන්නේ මොනවා හරි තිරස් හෝ සිරස් තලයක්. ඒක මත අඳින මොනවා හරි සංවෘත රූපයක්. කියන්නේ විවෘත නැහැ සංවෘත රූපයක්. ඒක තමයි අපි තල රූපයක් කියලා කියන්නේ. ප්‍රධාන දේ තමයි මේකේ විශේෂ ලක්ෂණයක් තමයි තල රූපයක් අපිට අතින් අල්ලන්න බෑ, අතට ගන්න බෑ. ඒ කියන්නේ ඝනකමක් නැහැ. ඒ ඝනකමක් තියෙන ඝන වස්තු වලදී පැති තුනක් ගැන කතා කරනවා. තල රූපයකදී අපි දකින්නේ පැති දෙකයි. ඒ කියන්නේ ඔයාලා දන්නවා 2D විදියට. එතකොට මේ තල රූප වල පරිමිතියදී ඔයාලට මේ පළවෙනි උදාහරණය දෙන්න සමචතුරස්‍රයක්. ඒකේ පරිමිතිය. සමචතුරස්‍රයේ බලන්න මේක පැත්තක දිග මොනවා හරි දිග ඒකක එකක්. එතකොට පරිමිතිය සමානයි පැත්තක දිග ගුණ කිරීම 4 කියලා ගන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් මේ 1 ධන 1 ධන 1 ධන 1 කියලා ගන්නත් පුළුවන්. පැත්තක දිග ගුණ කිරීම 4 විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් මේ වටේ දිග එකතු කරලා ගන්නත් පුළුවන්. සමචතුරස්‍රයක පරිමිතිය හොයන එක ගැන මතක් වුණා නම් ඔයාලට 9 වසරේදී උගන්වලා ඇති. ඕක තමයි සමචතුරස්‍රයක පරිමිතිය හොයන විදිය. ඊළඟට ඔයාලට පරිමිතිය හොයන්න 9 වසරේදී කියලා දීලා තියෙනවා ඍජු කෝණ ආශ්‍රය. ඍජු කෝණ ආශ්‍රය බලන්න දිග පැති දෙකක් තියෙනවා, පළල පැති දෙකක් තියෙනවා. එතකොට මේ එක දිග පැත්තකුත් පළල පැත්තකුත් කියන මේ දෙකේ එකතුව දෙකෙන් ගුණ කරාම අපිට ලැබෙනවා මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය. නැත්නම් අපි මේ දිග පැත්තක් එකතු කරනවා තවත් දිග පැත්තකට, ඊට පස්සේ පළල පැත්තක් එකතු කරනවා තවත් පළල පැත්තට, ඊට පස්සේ ඒ වෙන උත්තර දෙක එකට එකතු කරත් එන්නේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය. මේක ගැන වැඩි විස්තර කරන්න යන්නේ මොකද මේක 9 වසරේදී ගොඩක් වෙලාවට කියලා දීලා තියෙනවා. ඊළඟට බලන්න ඔයාලට 9 වසරේදී මේකත් කියලා දීලා තියෙනවා මේ පුනරීක්ෂණය ත්‍රිකෝණය. ත්‍රිකෝණය කියලා කියන්නේ අපි පාද තුනක් සහිත කෝණ තුනක් සහිත සංවෘත තල රූපයක්. එතකොට මේ ත්‍රිකෝණයේ බලන්න එක මේ පාදයේ දිග A, මේ පාදයේ දිග B, මේ පාදයේ දිග C. එතකොට ත්‍රිකෝණය පරිමිතිය වෙන්නේ පාද තුනෙහි එකතුව. අපි පරිමිතිය A කියන A විදියට කැපිටල් A විදියට හැඳින්නුවොත් එතකොට A සමානයි A ධන B ධන C. එහෙනම් ත්‍රිකෝණයක පරිමිතිය හොයද්දිත් අපි භාවිතා කරන්නේ අර අපි කතා කරපු පරිමිතිය හොයන සරල ක්‍රමය. ඒ කියන්නේ තල රූපයේ වටේ දිගෙහි එකතුව. ඊළඟට බලන්න ඔයාලට 9 වසරේදී තව කියලා දීපු කොටසක් තමයි වෘත්තය. වෘත්තය කියලා කියන්නේ බලන්න එක ලක්ෂයකට සමාන දුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පතේ තමයි අපි වෘත්තය විදියට සලකලා තියෙන්නේ. එතකොට මේ වෘත්තයක පරිධිය කියලා කියන්නේ පරිමිතිය කියලා කියන්නේ මෙන්න මේ වෘත්තයේ මෙන්න මේ එළී තියෙන කොටස. ඒ කියන්නේ පරිධියට. වෘත්තයේ පරිධියට සීමාව. මේක තමයි වෘත්තයේ පරිමිතිය වෙන්නේ. එතකොට මේ වෘත්තයේ පරිමිතිය සොයන්න අපිට සූත්‍රයක් දීලා තියෙනවා 2π ගුණ කිරීම අරය. 2π ගුණ කිරීම අරය. මේ මලක් වගේ තියෙන මේ ගුණ කිරීම ලකුණ මේ දිනේ 2π අරය.
එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා අරය අපි රේඩියස් හඳුන්වනවා සිම්පල් r වලින් දාලා අපි කියනවා 25r කියලා. ඒ කිව්වත් එන්නේ මේ පරිදි. අපි එතකොට අපි 9 වසරේ පුනරීක්ෂණ අභ්‍යාසයේ මතක් වෙන අපි පොඩි ගානක් හදමු. බලන්න පහත දැක්වෙන තල රූපවල පරිමිතිය සොයන්න. මෙන්න ඔයාලට තල රූපයක් දීලා තියෙනවා. මේ තල රූපේ පරිමිතිය හොයන්න තමයි තියෙන්නේ. බලන්න ඔයාලට මේ පරිමිතිය සමානයි. ඒ කියන්නේ p සමානයි කියලා මෙතන හදාගෙන ගිහිල්ලා තියෙනවා. බලන්න. මේ පැත්තේ උස සමස්ත උස සෙන්ටිමීටර් 10යි. එතකොට මේ කොටසේ උස සෙන්ටිමීටර් 3යි. මේ කොටස සෙන්ටිමීටර් 3යි. බලන්න ඔයාලට දීලා තියෙනවා. මේ කොටස සෙන්ටිමීටර් 3යි, මේ කොටස සෙන්ටිමීටර් 3යි. එහෙම දීලා තියෙනවා. එතකොට මේ පැත්තේ සමස්ත දිග සෙන්ටිමීටර් 10යි. එතකොට අපිට මෙන්න මේ හිස්තැන් නැතිව ගත්තොත් මේක සමචතුරස්‍රයක්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ අතරේ අපිට මේ දීලා නැති කොටසේ දිග කීයද කියලා. මේ පැත්තේ 3යි, මේ පැත්තේ 3යි. එතකොට මේ දෙකේ එකතුව 6යි. මේ සමස්ත දිගෙන් 6ක් අඩු කරාම එන ගාන තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන දිග 4යි. එතකොට බලන්න p සමානයි එක වරහණක් ඇතුලේ දාලා තියෙනවා 3 ධන 3 ධන වරහන් 10 ඍණ 6. අපි දන්නවා මේක සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක නම් අපිට පැත්තක දිග හොයලා ඒක 4ෙන් ගුණ කරා නම් අපිට මේකේ පරිමිතිය එනවා. එහෙනම් මේකේ මේ පැත්තක දිග තමයි මේ පළවෙනි වරහණෙන් කියලා තියෙන්නේ. පැත්තක දිග හොයන්නේ කොහොමද? 3 ධන 3 ඊට පස්සේ සමස්ත දිග 10යි 10න් මේ 6 අඩු කරනවා. එතකොට 3 ධන 3 6යි 10 ඍණ 6 කියන්නේ 4යි. එතකොට 6 ධන 4 6 ධන 4 කියලා කියන්නේ 10යි 10 ගුණ කිරීම 4 සමානයි සෙන්ටිමීටර් 40ක් වෙනවා මේ දක්වලා තියෙන තල රූපයේ පරිමිතිය. ඊළඟට බලමු ඔයාලගේ දෙවෙනි කොටස. මේක තමයි ඔයාලගේ 10 වසරට ආවට පස්සේ තියෙන ඔයාලට සම්බන්ධ කොටස. පරිමිතිය ඔයාලට සම්බන්ධ කොටස තමයි මෙන්න මේ තියෙන්නේ. මේක අපි ඉස්සරහට කතා කරගෙන යමු. හරි. දැන් අපි කතා කරගෙන ගියේ ඔයාලට 10 වසරේදී පරිමිතිය අදාළ වෙන කොටස. මෙන්න මේ කොටස තමයි ගොඩක් වෙලාවට ඔයාලට 10 වසරේදී ඉන්නේ කේන්ද්‍රික ඛණ්ඩ. ඒ කියන්නේ මේ වෘත්ත ඛණ්ඩ ආශ්‍රිත පරිමිතිය සෙවීම. ඒකෙදි ඔයාලට දැනගන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක් අර්ථ දක්වලා දිනවා වෘත්තයක ආරයන් දෙකකින් හා පරිධියේ කොටසකින් වට වූ සංවෘත තල රූපය කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෘත්තයක් ගත්තාම මේ වෘත්තයක කොටසක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා හඳුන්වන්නේ. කේන්ද්‍රික කියලා කියන්නේ මැද. කේන්ද්‍රයක් තියෙනවා. ඛණ්ඩයක් කියලා කියන්නේ කොටසක්. එහෙනම් මේ මැදක් තියෙන කොටසක් වෘත්තයක මැදක් තියෙන කොටසකට තමයි සරලවම කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. මේ පේන තියෙන වෘත්තේ බලන්න O කියලා කේන්ද්‍රය තියෙනවා. ඒකේ අරයන් දෙකක් තියෙනවා OB OA. මේ මැද තියෙන්නේ θ. මෙන්න මේකට අපි කියනවා කේන්ද්‍ර කෝණය කියලා. මේකට කියන්නේ කේන්ද්‍ර කෝණය. මේ θ වලින් පෙන්වලා තියෙන කේන්ද්‍ර කෝණය. මෙන්න මේ අපි කේන්ද්‍රික ඛණ්ඩයේ වෙන් කරලා ගන්න පරිධියේ කොටසට කියනවා අපි ඡාප කොටස කියලා. කේන්ද්‍රික ඛණ්ඩයේ වෙන් කරලා ගන්න පරිධියේ කොටසට අපි කියනවා ඡාප කොටස කියලා. බලන්න මෙන්න මේකේ ඔයාලට පේනවා මෙන්න මේ වෘත්තයේ අපි වෙන් කරපු කේන්ද්‍රික ඛණ්ඩ කොටස ඉස්සරහට ගෙනහිල්ලා තියෙනවා මෙන්න මේ විදියට. එතකොට ඔයාලට මෙන්න මේක වෙන් කරලා අරගෙන බලන්න පුළුවන්. මේ තියෙන්නේ කේන්ද්‍ර කෝණය. මේ θ වලින් දක්වපු කේන්ද්‍ර කෝණය. මේ තියෙන්නේ OB අරය. මේ තියෙන්නේ OA අරය. එතකොට AB කියලා කොටසක් තියෙනවා. AB කියලා කියන්නේ ඡාප කොටස. මේක තමයි ඡාප කොටස. ඊළඟට බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙවීම. ඉස්සෙල්ලා අපි මේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්නේ කොහොමද කියලා. එතකොට
එක විදියකට ගත්තොත් අපි මේ වෘත්තයක සම්පූර්ණ පරිධිය හොයනවා කියලා කියන්නේ මේ සම්පූර්ණ වෘත්තයක සම්පූර්ණ පරිධිය හොයනවා කියලා කියන්නේ එක්තරා විදියක ඡාප දිග සෙවීමක්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෘත්තයේ තියෙනවා කේන්ද්‍ර කෝණයක්. ඒ කෝණයේ අංශක 360යි. මේකේ අරයන් දෙකක් තියෙනවා. මේ අරය උඩ අපිට තව ඕන තරම් අරයන් අඳින්න පුළුවන්. එතකොට එක්තරා විදිහක මේ වෘත්තයේ පරිධිය සොයනවා කියලා කියන්නේ එක්තරා විදිහක මේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙවීමක් වගේ. අපි දන්නවා මේ වෘත්තයක පරිධිය සොයන සූත්‍රය තමයි 2πr. එතකොට මේ 2πr වලින් අපිට වෘත්තයේ පරිධිය හොයන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ ඡාපයේ දිග සොයන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපයේ දිගත් සොයන්න. බලන්න අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට වෘත්තයක සම්පූර්ණ පරිධිය හොයද්දී 2πr විතරයි. දැන් අපි මේක වෘත්තේ කොටසක් ගන්න. වෘත්තේ කොච්චර කොටසක්ද කියලා අපි පෙන්වන්න ගන්නේ මේ තියෙන කේන්ද්‍ර කෝණය 360න් කීයක්ද කියන එක මත. අපි මේ කේන්ද්‍ර කෝණය සංකේතවත් කරලා තියෙනවා තීටා වලින්. අපි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ගත්තොත් මේකේ අරයන් දෙකක් තියෙනවා r. ඊට පස්සේ කේන්ද්‍ර කෝණය තීටා. OA අරය තියෙනවා, OB අරය තියෙනවා. AB කියන්නේ ඡාප කොටස. ඡාප දිග සමානයි එහෙනම් AB රේඛාවේ දිග. මෙන්න මේ වක්‍ර රේඛාවේ දිග. එහෙනම් අපි ඡාප දිග සොයන්න සූත්‍රයක් භාවිතා කරනවා 2πr ගුණ කිරීම 360න් තීටා. තීටා කියලා කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කොටසෙන් අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොච්චරක්ද කියන එක. සමස්ත වෘත්තයකින් කොච්චරක්ද කියන එක. දැන් මේ අපි කතා කරන්නේ සමස්ත පරිධියත් එක්තරා විදිහක ඡාප කොටසක් විදිහට හොයන්න පුළුවන් කියලා. එතකොට මේ සමස්ත වෘත්තයේම පරිධි ඡාප කොටසක් විදිහට හොයනවා නම් අපිට මේ 360න් 360ක් වෙනවා. එතකොට ඒ කියන්නේ කේන්ද්‍ර කෝණයේ වෘත්ත සමස්ත වෘත්තයේ කේන්ද්‍ර කෝණය 360යි. එතකොට 360න් 360 ගුණ කිරීම 2πr වෙනවා. සමස්ත වෘත්තය ඡාප කොටසක් විදිහට හොයනවා. එහෙම නැතුව අපි දැන් මේ වෙන් කරගත්ත කොටසේ ඡාප දිග සොයනවා නම් මෙන්න මේ කේන්ද්‍ර කෝණය 360න් තීටා 2πr ගෙන් ගුණ කරන්න ඕන. අපි මේ විදිහට හදපු ගණනක් බලමු. ඡාප කොටසේ දිග සොයන්න කියලා තියෙනවා. ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම ඡාප කොටසක්. මේකේ අරයන් දෙකක් තියෙනවා. මේ අරයන් දෙකක් තියෙනවා. මේකේ කේන්ද්‍ර කෝණය අංශක 270ක්. කේන්ද්‍ර කෝණය අංශක 270යි. එක අරයක් සෙන්ටිමීටර් 7යි. එහෙනම් මේ අරයත් සෙන්ටිමීටර් 7යි. එහෙනම් අපි දන්නවා ඡාපයක දිග සොයන සූත්‍රය තමයි 2πr ගුණ කිරීම 360න් තීටා. එහෙනම් ඡාප දිග සමානයි 2πr ගුණ කිරීම 360න්. දැන් තීටා වෙනකොට අපිට අදාළ කරගන්න පුළුවන් කේන්ද්‍ර කෝණය 270. 270යි. ඊළඟට ඡාප දිග සමානයි 2 ගුණ කිරීම π කියලා කියන්නේ 7න් 22යි. ගුණ කිරීම 7 ගුණ කිරීම 360න් 270. බලන්න මේකෙදී අපිට 7ට 7 කැපිලා යනවා. ඊට පස්සේ මේ 270යි 360යි මේ දෙකම 90න් කපන්න පුළුවන්. 270ට 90 3යි 360ට 90 4යි. එතකොට මේ පැත්තේ ඉතුරුනවා දෙවරක් 22 44යි. මේ පැත්තේ ඉතුරුනවා 4න් 3යි. මේක අපිට කපන්න පුළුවන් 4ට 44. ඒ කියන්නේ 4 වරක් 1යි 4 වරක් 11යි. කියන්නේ 11 වරක් 3 සමානයි සෙන්ටිමීටර් 33යි. එහෙනම් මෙන්න මේ ඡාප කොටසේ දිග සෙන්ටිමීටර් 33යි. අපි තාම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියට ආවේ නැහැ. අපි තාම කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප කොටසේ දිග සෙවීම තමයි තාම කරන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම දැනගත්ත කොහොමද ඡාප කොටසක දිග සොයන්නේ කියලා. 2πr ගුණ කිරීම වෘත්තයෙන් කොච්චරක්ද ඡාප කොටස කියන්නේ. එහෙනම් මේ විදිහට තමයි අපි ඡාප කොටසක දිග සොයන්නේ. ඔයාලත් බලන්න මේක හදලා. ඊළඟට අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම.
මේකේ පියවර දෙකක් තියෙනවා. මේ පියවර දෙක අනුගමනය කරලා අපිට පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන්න. පියවර එක තමයි ඉස්සෙල්ලම අපි හොයාගන්න ඕන මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න කිව්වොත් අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕන චාප කොටසේ දිග. එහෙනම් අපි දැන් දන්නවා චාප කොටසක දිග සොයන්නේ කොහොමද කියලා. එහෙනම් ඉස්සෙල්ලම අපි හොයාගන්න ඕන චාප කොටසේ දිග. ඒක හොයාගන්නේ අපි 2πr ගුණ කිරීම 360න් තීටා කියන සූත්‍රය භාවිතා කරලා. ඊට පස්සේ පියවර දෙක තමයි අරයන් දෙකෙහි දිග චාප කොටසෙහි දිගට එකතු කරන්න. අරයන් දෙකෙහි දිග චාප කොටසෙහි දිගට එකතු කරන්න. මොකද මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා කියන්නේ මෙන්න මේ සංවෘත තල රූපයක වටේ දිගනේ. එහෙනම් මේකයි මේ එතකොට මෙන්න මේ රේඛා තුනම වෙනවා. දැන් අපි චාප කොටස විදියට ගත්තොත් මේ කොටස විතරයි. මේ කොටස් දෙක ඇත්තරිනවා. නමුත් පරිමිතිය කියලා කියන්නේ මෙන්න මේ සමස්ත සංවෘත තල රූපයේ වටේ දිග. එහෙනම් මේ ඔක්කොම අදාළ වෙනවා. එහෙනම් අරයන් දෙකකුත් එකට ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ චාප කොටසේ දිගයි අරයන් දෙකෙහි දිගයි එකතු කරා නම් අපිට එන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. එහෙනම් පරිමිතිය කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය අපිට එක සූත්‍රයකට ගන්න පුළුවන් 2πr ගුණ කිරීම 360න් තීටා එකතු කිරීම 2r. 2r කියන්නේ අරයන් දෙකක්. අපි උදාහරණ ගානක් බලමු. හරි. අපි දැන් උදාහරණ ගානක් හදන්න යන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීමේදී බලන්න ඔයාලට දීලා තියෙන උදාහරණය කලින් තිබිච්ච අර ඔයාලගේ චාප කොටස සොයන්න දීපු උදාහරණෙමයි. බලන්න අරය සෙන්ටිමීටර 7යි කේන්ද්‍රික කෝණය අංශක 270යි. අපිට කියනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න කියලා. එහෙනම් අපි දන්නවා පළවෙනි පියවර විදියට චාප දිග සොයා ගන්න ඕනේ. චාප කොටසේ දිග. එහෙනම් අපි මෙන්න මේ වරහන් කරලා තියෙන්නේ මේ චාප කොටසේ දිග සොයන ටික. ඒ කියන්නේ 2πr ගුණ කිරීම 360න් තීටා. අපි මේකේ සමස්ත පරිමිතිය හොයන සූත්‍රය අපි කතා කරේ 2πr ගුණ කිරීම 360න් තීටා ධන 2r. එහෙනම් අපි චාප කොටසේ දිග හොයන සූත්‍රය තමයි මෙන්න මේ වෙන් කළා ගත්තේ. ඒකෙදි බලන්න 2 ගුණ කිරීම π කියන්නේ 7/22යි ගුණ කිරීම r කියන්නේ 7යි. මේකේ කේන්ද්‍ර කෝණය අංශක 270. එහෙනම් 360න් 270. 2r කියන්නේ ධන අරය වගේ දෙකක්. ඒ කියන්නේ 2 ගුණ කිරීම 7. ඔයාලට මතක නම් බලන්න මේකේ අපි චාප දිග කලින් හෙව්වා ආවා සෙන්ටිමීටර් 33. බලන්න 7ට 7 කැපෙනවා 270යි 360 කැපෙනවා 270ට 90 ඒවා 3යි 360ට 90 ඒවා 4යි 4 වරක් 1යි 2 වරක් 22 44යි 44යි 4යි කැපෙනවා 11යි 11 වරක් 3 33 සෙන්ටිමීටර. එහෙනම් මේ සෙන්ටිමීටර් 33යි අරයන් දෙකේ එකතු කරාම අපිට මේකේ සම්පූර්ණ පරිමිතිය එනවා. මේ සම්පූර්ණ පරිමිතිය කියන්නේ මෙන්න මේ සමස්ත තල රූපයේ වටේ දිග. හරි. මේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීමේදී අපිට පේපර් එකේ ගණන් එනවා මේ වගේ පරිමිතිය සොයන්න. ඒ කියන්නේ අරය දීලා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චර කේන්ද්‍රික කෝණය කොච්චරයිද කියලා දීලා අපිට එනවා පරිමිතිය සොයන්න. එහෙමත් නැත්නම් අපිට එනවා පරිමිතිය දීලා කේන්ද්‍රික කෝණය දීලා අරය සොයන්න. මෙන්න මේ වගේ ගණන්. මේකේ අපිට r දීලා නැහැ. මේකේ කේන්ද්‍රික කෝණය දීලා තියෙනවා පරිමිතිය දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා චාප කොටසේ දිග සොයන සූත්‍රය තමයි 2πr ගුණ කිරීම 360න් තීටා. මේ තියෙන්නේ 2r කියන්නේ එහෙනම් මෙන්න මේ සමස්තය ගත්තාම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. එහෙනම් අපිට දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සෙන්ටිමීටර් 47ක් විදිහට. එහෙනම් මේ 47 සමාන වෙන්න ඕන චාප කොටසේ දිග ධන 2r. චාප කොටසේ දිග ධන 2r. එහෙනම් අපි දන්න ටික මේකේ පුරවමු. 2 ගුණ කිරීම 7/22 ගුණ කිරීම r අපි දන්නේ නැහැ. ගුණ කිරීම තීටා කියන්නේ 270යි. සමස්ත කෝණය 360යි 360න් 270.
අපි දැන් ඒ විදිහට දන්න ටික දාගෙන අපි බලමු ඊළඟට මේක තවදුරටත් සුළු කරගෙන යන්න. බලන්න මේකේ 270යි 360යි කැපෙනවා 90. 270ට 90වා 3යි 360ට 90වා 4යි. ඊට පස්සේ බලන්න 22 වරක් 2 22 වරක් 2 44යි. එහෙනම් 44 r ගෙන් ගුණ වුණාම 44යි r. යට ඉතුරු වෙනවා 7ක්. මේ පැත්තේ 4න් 3ක් ඉතුරු වෙනවා. එහෙනම් 7 උඩ 44යි r ගුණ කිරීම 4න් 3. ධන 2r. මේක අපිට තවදුරටත් සුළු කරගෙන යන්න පුළුවන්. 4යි 44යි කැපෙනවා 11න්. බලන්න 4 වරක් 6 4 වරක් 11. ඒකෙදි 11 වරක් 3 33යි. මේ පැත්තේ 1 වරක් 7 7යි. 33යි r යට 7 ධන 2r. එහෙනම් වරහන් සුළු කරාම 33r යට 7 ධන 2r. මේක අපි මේ 7 ඉලක්කම අයින් කරන්න මොකද කරන්නේ? මේ පැත්තම 7ෙන් ගුණ කරනවා. මේකත් 7ෙන් ගුණ කරන්න ඕන සමීකරණයකදී මේ පැත්තට කරන දේ මේ පැත්තට කරන්න ඕන නිසා. ඒකෙදි බලන්න 7ෙන් ගුණ කරාම මේ 4 මේ 7 කැපිලා යනවා. මේ පදෙත් 7ෙන් ගුණ වෙන්න ඕන. මොකද මේ පද දෙකටම පොදුයි ගුණ කිරීමේ 7 මෙතෙන්දී. එහෙනම් මේකට කැපිලා ගිහිල්ලා 33r ඉතුරු වෙනවා. මේ 2r 7ෙන් ගුණ වෙනවා. මේ පැත්තත් 47ත් 7ෙන් ගුණ වෙනවා. 47 ඒවා 7ක් කියලා කියන්නේ 329යි. 2r ගුණ කිරීම 7 කියලා කියන්නේ 14r. 14r 33ට එකතු කරාම 47යි r. එහෙනම් දැන් මේ පැත්තේ r තනි කරගන්න අපි 47න් බෙදනවා. 47න් බෙදුවාම මේ පැත්තත් 47න් බෙදන්න ඕනේ. 329 47න් බෙදුවාම 7යි. 44 47 කරනවා r. එහෙනම් මේ එක ක්‍රමයක් තමයි මේ ඔයාලට පේපර් එකේ මේ ගාන එන්න පුළුවන්. ඒ කියන්නේ පරිමිතිය දීලා r සොයන්න කියලා එන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි පරිමිතියයි අරයයි දීලා ඔයාලට කියනවා කේන්ද්‍රික කෝණය කොච්චරද කියලා හොයන්න. බලන්න මේකේ කේන්ද්‍රික කෝණය දීලා නැහැ. අපිට කියනවා තීටා සොයන්න කියලා. මේකෙත් සෙන්ටිමීටර 47යි අරය සෙන්ටිමීටර 47යි පරිමිතිය අරය සෙන්ටිමීටර 7යි කේන්ද්‍රික කෝණය සොයන්න. පරිමිතිය සමානයි එහෙනම් 2πr ගුණ කිරීම 360න් තීටා. මේ කියන්නේ චාප කොටස ඊට පස්සේ 2r. බලන්න ඒකෙදී අපි දන්නේ ඒවා ආදේශ කරගෙන ඉඳිමු. 2 ගුණ කිරීම 22ට 7 ගුණ කිරීම 7. 7 කියන්නේ අරය. ගුණ කිරීම 360න් තීටා. අපි තීටා දන්නේ නැහැ. ඊළඟට 2 ගුණ කිරීම r කියන්නේ 7. ඊට පස්සේ බලන්න මේ 7ට 7 කපන්න පුළුවන්. ඊට පස්සේ 22 වරක් 2 44යි ගුණ කිරීම 360න් තීටා ධන 14. ඊට පස්සේ මේ ධන 14 බලන්න ධන 14 ගෙනියනවා අපි එහා පැත්තට. ගෙනිච්චාම ධන 14 එහා පැත්තට ගෙනිච්චාම අපිට 47 ඍණ 14. ඊට පස්සේ ඔයාලට බලන්න බලන්න ඔයාලගේ 44 ගුණ කිරීම 360න් තීටා ධන 14 47. මේ ධන 47 ධන 14 අපි ධන 14 අපි ගෙනියනවා එහා පැත්තට. එතකොට 47 ඍණ 14. දැන් බලන්න මේ 44යි 360යි කැපෙනවා 4න්. 44ට 4 වරක් 11යි 360ට 4 වරක් 90යි. 11 වරක් තීටා කියන්නේ 11යි තීටා. මෙතන එනවා 90. එහෙනම් 11යි තීටා යට 90 සමාන වෙනවා 44 ඍණ 14ට. 44 ඍණ 14 කියලා කියන්නේ 33යි. ඊට පස්සේ බලන්න මේ 90 අයින් කරන්න අපි ගුණ කිරීමේ 90ක් ගේනවා. ඒ වගේම මේ පැත්තට ගුණ කිරීමේ 90ක් ගේනවා. එතකොට මේ 90ට මේ 90 කැපිලා යනවා. මේක මේමම තියාගෙන අපි මේ 11යි තීටා කියන එක තීටා තනි කරගන්න 11න් බෙදමු. එතකොට 33 ගුණ කිරීම 90 බෙදීම 11. මේ පැත්තෙත් බෙදීම
11. 11ට 11 කැපෙනවා තීටා. ඊට පස්සේ මේ පැත්තේ 11 වරක් 1යි 11 වරක් 33යි. එහෙනම් 3 වරක් 90. 3 වරක් 90 කියලා කියන්නේ 270යි අංශක. එහෙනම් අපිට කේන්ද්‍රික කෝණයේ අගය ඇවිල්ලා තියෙනවා අංශක 270. එතකොට ඔයාලට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම කියන ගාන අපිට එන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ඔයාලට මේ අරය කේන්ද්‍රික කෝණය මෙන්න මේ දේවල් දීලා ඔයාලට සම්පූර්ණ පරිමිතිය හොයන්න එන්න පුළුවන්. ඊළඟට පරිමිතියයි කේන්ද්‍රික කෝණයයි දීලා ඔයාලට අරය සොයන්න කියන්න පුළුවන්. ඊළඟට ඔයාලට පරිමිතියයි අරයයි දීලා ඔයාලට කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරයිද කියලා. කේන්ද්‍රික කෝණය එහෙම නැත්නම් තීටා කොච්චරක්ද කියලා සොයන්න. හරි. දැන් අපි ඔයාලගේ ඊළඟ කොටසට යනවා පාඩමේ ඊළඟ කොටසට. ඊළඟ කොටස තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූපවල පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූප කියලා කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස්. ඒ කියන්නේ ඡාප කොටස්. එහෙම නැත්නම් වෘත්තාකාර කොටස්. වෘත්තාකාර රේඛා අඩංගු තල රූප. යම්කිසි තල රූපයකට මේ වෘත්තාකාර කොටස් බද්ධ කරලා තියෙනවා නම් අන්නේ අඩංගු වෙච්ච තල රූප තමයි කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූප කියන්නේ. දැන් ඔයාලට මේ උදාහරණයක් දෙලා දෙනවා බලන්න. මෙන්න මේකේ මේ කොටස ඍජු කෝණාශ්‍රයක්, මේ කොටස අර්ධ වෘත්තයක හැඩයක් අරගෙන. එහෙනම් මෙන්න මේකේ තියෙනවා මේ ඡාප කොටසක්. එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් තියෙනවා. එහෙනම් මෙන්න මේ රූප සමස්ත රූපය ගත්තාම හැඩය අපිට පේන්නේ කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූපයක් විදිහට. මේකේ මේ තල රූපයේ පරිමිතිය සොයන්න ගත්තත් අපි පළවෙනියට කතා කරපු සංකල්පයේ ඉඳගෙනම තමයි අපි පරිමිතිය සොයන්නේ. ඒ කියන්නේ තල රූපයේ වටේ දිග තමයි පරිමිතිය කියලා කිව්වේ අපි. එහෙනම් මේකේ මෙන්න මේ A වල ඉඳන් මෙහෙම යනවා A B C D ආපහු A. ඔන්න එතකොට අපි වටයක් ගියා අන්න පරිමිතිය ආවා. එහෙනම් පරිමිතිය සමාන වෙනවා AB එකතු කිරීම BC එකතු කිරීම CD එකතු කිරීම DA. හරි. දැන් අපි කතා කරමු කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූපවල පරිමිතිය ගැන උදාහරණයකින්. මේකේ බලන්න ඔයාලට දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒ කියන්නේ ඡාප කොටසකුත් අඩංගු තල රූපයක් ඍජු කෝණාශ්‍රයකුත් සම්බන්ධ වෙලා. මේක අපිට ගන්න පුළුවන් මේක අර්ධ වෘත්තයක් විදිහට. කොහොමද මේක අර්ධ වෘත්තයක් විදිහට ගන්න? අපි බලන්න මේකේ මේ පරිධියේ ලක්ෂ දෙකක් ස්පර්ශ වෙන ආකාරයට O කියන කේන්ද්‍රය හරහා සරල රේඛාවක් ගිහින් තියෙනවා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම අර්ධ වෘත්තයක්. මොකද මේක වෘත්තයේ විස්කම්භයක් වන නිසා. මේ පාදයේ බලන්න මේ ඍජු කෝණාශ්‍රය සෙන්ටිමීටර් 14යි, මේ පාදයේ සෙන්ටිමීටර් 14යි, මේ පාදයේ 18යි, මේකත් 18යි. එහෙනම් අපි වටේ දිග හොයද්දි මතක තියාගන්න මේ කොටස එකතු කරන්නේ නැහැ. මොකද මේක අපිට බලා ගන්න ගහපු කඩිරි කොටසක්. වටේ දිග වෙන්නේ මෙන්න මේ කොටස. එහෙනම් ඉස්සෙල්ලා අපි ඡාප කොටසේ දිග හොයා ගන්න ඕනේ. ඒක අපි දන්නවා හොයාගන්න 2πr ගුණ කිරීම 360න් θ කියන සූත්‍රයෙන්. ඊට පස්සේ අපි ඊටු ටික වෙනම එකතු කරනවා. 18 පාද දෙකක් තියෙනවා, එක 14 පාදයක් තියෙනවා. එහෙනම් 14 ධන 18 ධන 18. ඊට පස්සේ අපි මේ ඡාප කොටස බලන්න සුළු කරලා හදනවා. 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අපි මෙන්න මේක විස්කම්භයක්. අපි අරය එහෙමම අරය ලියනවා අපි 14 බෙදීම 2. ඒ කියන්නේ මේ පාදයේ දිග 14යි. එහෙනම් මේක විස්කම්භයක්. අරය වෙන්නේ විස්කම්භයෙන් භාගය. එහෙනම් 14 බෙදීම 2. ගුණ කිරීම 360 උඩ 180. ඒ කියන්නේ මේකේ කේන්ද්‍රික කෝණය අංශක 180ක්. අර්ධ වෘත්තයේ කේන්ද්‍රික කෝණය අංශක 180ක්. මොකද මේක සරල රේඛාවක් නිසා. එහෙනම් එකතු කිරීම මේ අපි දන්න ඉතුරු පාද ටික එකතුව සෙන්ටිමීටර් 50යි. ඒකෙදි බලන්න මේ 180යි 360යි කැපෙනවා. 180 ඒව 1යි 360ට 180 2යි. ඊට පස්සේ බලන්න මේ 7යි 14යි 7න් කැපෙනවා. 7 වරක් 1යි 7 වරක් 2යි. ඊට පස්සේ මේ ඉතුරු වෙන 2යි මෙතන මේ දෙකෙන් එකේ 2යි කැපිලා යනවා. එතකොට මෙතන අගයක් නෑ. අගයක් තියෙනවා 1. ඊට පස්සේ මෙතන දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම කැපිලා යනවා. බලන්න එතකොට මේ 22 ගුණ කිරීම ඉතිරි වෙන්නේ 22 ගුණ කිරීම 1 කියන එක විතරයි. එහෙනම්
මෙන්න මේ චාප කොටසේ දිග සෙන්ටිමීටර් 22යි. එතකොට මේ චාප කොටසේ දිගට මෙන්න මේ ඉතිරි වෙච්ච පාදවල දිග එකතු කරාම අපිට එනවා සෙන්ටිමීටර් 78ක්. එහෙනම් මේ සමස්ත රූපේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් 78ක්. එතකොට මම හිතන්නේ දැන් ඔයාලගේ පළවෙනි පාඩම තල රූපවල පරිමිතිය. ඒකෙදි ඔයාලගේ පළවෙනි කාරණා දෙකක් කතා කරනවා. එකක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒ කියන්නේ මොකද්ද? ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්නේ කොහොමද කියලා. අපි මේ පාඩමේ ඔයාලට නොතේරුණු දෙයක් තියෙනවා නම් ඔයාලට පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක ඉස්සරහම තියෙනවා පළවෙනි ස්ලයිඩ් එකේ මගේ නම්බර එක. ඒකට දාලා කතා කරලා ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම මේ වගේම ඔයාලට ඊළඟ පාඩමත් ඔයාලගේ මේ වගේ වීඩියෝ එකක් විදියට එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවොත් මේකට එකතු කරගන්න. ඔයාලට කරන් තියෙන මේ channel එකට like එකක් දාලා subscribe කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.